අද අපි සමග කතා බහ කරන්නට පැමිණ තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා. ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ආයුබෝවන්. මම වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කරන්න කලින් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔබතුමා සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය පරිශීලනය කරන කෙනෙක්. ඔව් ඇත්තටම මම සමාජ මාධ්‍යයත් එක්ක හුඟක් සම්බන්ධයි. මොකද මම හුඟක් දුරට දැකලා තිබෙනවා සමාජ මාධ්‍ය බලවත් වෙලා තිබෙනවා මේ කාල සීමාව තුළ. ඉතින් මම විශේෂයෙන්ම ඔක දැක්කේ ජනාධිපතිවරණ කාලේ. පහුගිය ජනාධිපතිවරණේ සාමාන්‍යයෙන් මම දැක්ක විශේෂම කාරණය තමයි ප්‍රචාරණ කටයුතු සඳහා එක එක විෂයන් තීන්දුව කරනකොට ඒ කියන්නේ අපි ටීවී දැන්වීම්, පුවත්පත් දැන්වීම්, ගුවන් විදුලි සහ තවත් කොටසක් තිබුණානේ පෝස්ටර් විවිධ ව්‍යාපාර. ඒ අතර තව අලුත් ඡේදයක් එකතු වුණා සමාජ ව්‍යාපාර කියලා. සමාජ මාධ්‍ය කියලා. ඒතකොට මේ සමාජ මාධ්‍ය කියන එක 2015 තමයි නිර්මාණය වුණේ. හුඟක් දුරට ජනමතය වෙනස් කිරීම සඳහා ප්‍රබල මාධ්‍ය ව්‍යාපාරයක් බවට 2015 ආරම්භ වුණා. 19 තවත් ඒක තිවුර වෙලා ක්‍රියාත්මක වුණා. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වනවා. විශේෂයෙන්ම ඒකට සම්බන්ධ වෙලත් ඉන්නවා. එතකොට මේ සමාජ මාධ්‍යවල පළවෙච්ච දෙයක් තමයි ඔබතුමාට විරුද්ධව ලොකු අපහාස උපහාස ශ්‍රයා වෙච්ච කාලයක් තිබ්බා. ඒවා ඔබතුමා එහෙනම් දකින්න නැති. මේකෙදී කියවෙච්ච ලොකුම කාරණාවක් තමයි මේ තිස්ස යන පැත්ත පරාදයි කියලා. දිනන පැත්ත හොයනවා නම් තිස්ස ඉන්න පැත්ත බැලුවා නම් අනිත් පැත්ත තමයි දිනන්නේ කියලා වගේ මතයක් සමාජයේ තිබ්බා. මේ ගැන මම කැමතියි ඔබතුමාගෙන් අදහසක් දැනගන්න. ඇත්තටම මේ වගේ කතා මිනිස්සු නිර්මාණය කිරීම පොදු වෙන්න දෙයක් නැහැ. හැබැයි මම හිටපු පැත්ත දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්. ඒක තමයි අභියෝගය. මම 1977 මැතිවරණයට සම්බන්ධ වුණේ. ඒ කියන්නේ මේ මම තරඟ කරා නෙවෙයි සම්බන්ධ වුණේ. දේශපාලන ව්‍යාපාරයට තරුණයෙක් හැටියට 77 විශිෂ්ටම ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. ඊට පස්සේ 1974 පස්සේ තිබුණු ප්‍රධානම මැතිවරණය තමයි 1982 ජනාධිපතිවරණය. එතකොට ඒ ජනාධිපතිවරණයටත් ඇත්තටම මම තරුණයෙක් හැටියට සම්බන්ධ වුණා. ශිෂ්‍ය ව්‍යාපාරික ක්‍රියාකාරිකයෙක් හැටියට. ඒ මැතිවරණය දිනුම්. ඒත් එක්කම මම 1989 තමයි පාර්ලිමේන්තු මැතිවරණයකට මුල් වරට තරඟ කරේ. එතකොට මට වයස අවුරුදු 27යි. එතකොට මුල් වරට තරඟ කරේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. ඒ මැතිවරණේ මමත් දිනුම් මම තරඟ කරපු පක්ෂෙත් දිනුම්. ඒත් එක්කම මම 88 ජනාධිපතිවරණයට උදව් කළ ක්‍රියාකාරිකයෙක් හැටියට 88 ජනාධිපතිවරණයට මම උදව් කරපු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියටත් පත් වුණා. ඒ වගේම 89න් පස්සේ මම දිගටම මැතිවරණ වලට තරඟ කරලා තිබෙනවා. ඒත් එක්කම 2000 මේ හැම මැතිවරණයකට මම පුවත්පත්වලක ඉදිරිපත් වුණා. ඒත් එක්කම ඒ හැම මැතිවරණයක්ම මමත් දිනුවා. ඒත් එක්කම මම නියෝජනය කරපු පක්ෂයක් දිනුවා. ඔබ සඳහන් කරන්නේ ඔය 2010න් පස්සේ ඇතිවෙච්ච සිදුවීම් විශේෂයෙන්ම 94 අපි පක්ෂයක් හැටියට පරාද වුණා. ඒත් එක්කම 99 ජනාධිපතිවරණයේදී පක්ෂයක් හැටියට අපි පරාද වුණා. 2010 පාර්ලිමේන්තු මැතිවරණය අපි පක්ෂයක් හැටියට පරාද වුණා. ඒත් එක්කම 2010න් පස්සේ මම අතරම 2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත් එක්ක නෙවෙයි හිටියේ. ඒකට ගොඩක් හේතු තියෙනවා. ඒක තමයි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ඇතිවෙච්ච මත ගැටුම. ඒ කිව්වේ මම පෙනී හිටියේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන අපේක්ෂකෙක් ජනාධිපති අපේක්ෂකයා විය යුතුයි කියලා. නමුත් පක්ෂය යම් කණ්ඩායමක උවමනාවට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා හැටියට යෝජනා කළා. මම ඒකට විරුද්ධ වුණා. ඒක තමයි ඔය මතු කරන මතය. ඒ විරුද්ධ වීම හරහා මම ඒ මතය ප්‍රතික්ෂේප කළා. ජනාධිපති අපේක්ෂකයා හැටියට ඔහුට සහයෝගය නොදෙනවායි කියන එක ප්‍රතිපත්ති කාරණයක්. ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ ගත්ත වැරදිම තීන්දුව කියලා අද රටේ ජනතාව කියනවා. මොකද එක්සත් ජාතික පාක්ෂිකයන් 100 දෙනෙක්ගෙන් අහන්න 99ක්ම කියයි 2015 ජනාධිපතිවරණයේදී ගත්ත තීන්දුව වැරදි කියලා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයටත් හානි වුනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් හානි වුනේ. ඉතින් ඒ තීරණේ මම හිටීම පෞද්ගලික තීරණයක් නෙවෙයි ප්‍රතිපත්තිමය තීන්දුවක්. ඒ නිසා මමත් මගේ තීන්දුවත් ඒ මොහොතේ පෙරදුනා. හැබැයි වසර කිහිපයකට පස්සේ ජනතාව මගේ තීන්දුව නිවැරදි කියලා අද කියනවා. ඒත් එක්කම ඔබ සඳහන් කරන ඇත්තේ 2019 ජනාධිපතිවරණය. 2019 ජනාධිපතිවරණය ඇත්තටම මම හිටගත්තේ සජිත් ප්‍රේමදාස මහතාත් එක්ක. අද බලන්න එතුමා පරාද වුණාට මම හිටපු පැත්ත පරාද වුණාට අද රටේ තත්ත්වය දිහා අද රටේ ජනතාව කියනවා එදා ගත තීන්දුව වැරදි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා මං හිතන්නේ ලොකු හල්ක් කෙනෙක් වගේ පෙන්වුවේ. හල්ක් කියන්නේ මහා විශාල දැවැන්ත චරිතයක්. එතකොට එහෙම පෙන්නපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වසර එකමාරක් වෙනකොට අසාර්ථක කළා. ඉතින් මම එතන හිටගෙන හිටියේ නැතුව මම වෙන තැනක ස්ථාවරත්වයක් ගත්තේ මොකටද කියලා අද පේනවා. මොකද එදත්
ඒ ගත්ත තීන්දුව මම නිවැරදි රටට හානි වුණා. 19 ගත තීන්දුව මම නිවැරදි රටට හානි වෙලා තිබෙනවා. ඉතින් කවුරු හරි කියනවා නම් ඔහු හිටපු පැත්ත පරාදයි කියලා. නෑ මම නෙමෙයි පරදිලා තිබෙන්නේ රට. හැබැයි ඔබතුමා අපි දකිනවා දිගින් දිගටම මේ ජාතික ලයිස්තුව භාවිතා කරමින් තමයි පාර්ලිමේන්තුවට එන්නේ. මේකත් යම් චෝදනාවක් විදිහට ඔබතුමාට එල්ලෙනවා. මොකද ඔබතුමාට ඡන්දය ඉල්ලලා දිනන්න බැරිද? ඒකද මේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව එන්නේ? ඇත්තටම ඕක ප්‍රචාරය කරන මට විරුද්ධව යම් මතවාද කියන කණ්ඩායම් වල කාරණාවක්නේ. හැබැයි මොකක් අය දන්නේ නැහැ මොකක්ද සිදු වෙලා තිබෙන්නේ කියලා. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී මම ජාතික ලැයිස්තුවට ගියේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් අනුව. ඒකට හේතුවක් වුණා 2010 අපි ජනාධිපතිවරණයෙන් පෙරදිලා හිටියේ. ඒ පාර්ලිමේන්තු මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙන කණ්ඩායමට ලොකු ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නේ තමයි රවුෆ් හකීම් සහ මනෝ ගණේෂන් එකිවේ ඒ දෙදෙනා අදත් පාර්ලිමේන්තුවේ ඉන්න දෙන්නේ. ඒ දෙදෙනා දේශපාලන පක්ෂ දෙකකින් මුල් වතාවට මහනුවරින් තරඟ කරන්න ඕන කියලා එකඟතාවයකට ආවා. ඒ එකඟතාවයට එනකොට මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේ කණ්ඩායම පොඩි කනස්සල්ලක් මතු කරා. ඒක තමයි එහෙම වුණාම ඒගොල්ලන්ට අවස්ථාවක් නැති වෙනවා. ඒතර මමත් ආවොත් ඒගොල්ලන්ට අවස්ථාවල් 3ක් අහිමි වෙනවා. ඒ නිසා පක්ෂයේ මහලේකම්වරයා හැටියට ජාතික වශයෙන් ඡන්දෙ මෙහෙවන්න ඒ වගේම ඒ අයට අවස්ථාවක් ඇති වෙන පරිදි ඉඩකඩ දෙන්න කියලා. ඒ හේතුව නිසා පක්ෂ නායකතුමා මගෙන් ඉල්ලීමක් කළා ඔබ මහලේකම්වරයා හැටියට පක්ෂය මෙහෙවන්න. ඒ නිසා ජාතික ලැයිස්තුවට ඇතුළත් වෙන්න කියලා. ඒ මිසක් මගේ කැමැත්තෙන් ආව නෙවෙයි. මතක තියාගන්න මම 1989 ඡන්ද 27000ක් අරගෙන පාර්ලිමේන්තුවට ආවේ. ඊට පස්සේ මම මුණ දුන්නේ 89න් පස්සේ 2000 පාර්ලිමේන්තු මැතිවරණයට. 2000 පාර්ලිමේන්තු මැතිවරණයට මම තරඟ කරලා ඇතුළට ආවේ කියන්නේ තේරිපත් උනේ ඡන්ද 64000ක් අරගෙන. ඊට පස්සේ මට මුණ දෙන්න වුණා 2001 පාර්ලිමේන්තු මැතිවරණයට. 2001 පාර්ලිමේන්තු මැතිවරණයට මම තරඟ කරලා දිනුවේ ඡන්ද 89000ක් අරගෙන. ඒ කියන්නේ 27000 එක්කන 89000ට ආවා. ඊට පස්සේ මම තරඟ කරේ 2004 පාර්ලිමේන්තු මැතිවරණයට මම 94000ක් ඡන්ද ලබා ගත්තා. ඒත් එක්කම ඊළඟ මැතිවරණේ මම 99000ක් ලබා ගත්තා. එතකොට මම ඡන්ද වලින් නුවරින් අඩු වෙලා නෙවෙයි. නමුත් 2010 මට සිද්ධ වුණේ අර පක්ෂයේ ඉල්ලීම. ඒත් එක්කම මේ වතාවේ මම 2015 තරඟ කරේ නැහැනේ. මම දේශපාලනෙන් තාවකාලිකව සමුගත්තා. එතකොට 2019 තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයට ඇත්තටම මම තරඟ කරන්න සියල්ල සූදානම් වෙලා හිටියේ. මගේ කාර්යාලය විවෘත කරා. ඒත් එක්ක මම අදත් විශ්වාස කරනවා මම තරඟ කරා නම් නුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය අපිට ලබා ගන්න බැරි වුණත් මැතිවරණින් ආසන 5ක් අනිවාර්යයෙන්ම ලබා ගන්න තිබුණයි කියලා. ඒක ඇති උනේ මම තරඟ කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ යම් ප්‍රශ්නයක් ඇති වුණා දිස්ත්‍රික් නායකත්වයත් එක්ක. ඔහුට අපේ කණ්ඩායමෙන් තරඟ කරන්න නම් ඔබ දන්නවා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේග කියලා කණ්ඩායම් දෙකක් ඇති වුණා. එතකොට එතන ඔහුට තරඟ කිරීමට කණ්ඩායමක් හැටියට ඇතුළට එන්න නම් මාව නතර විය යුතුයි කියන යෝජනාවක් පක්ෂයට ඉදිරිපත් වෙලා තිබුණා. මගේ ඉදිරිපත් වීම මගේ තරඟ කිරීම නිසා මම නම් ගම් කියන්නේ නැහැ මොකද ඒක සදාචාර සම්පන්න නොවන නිසා ඉතිහාස කතාවක්. එතකොට ඒ නිසාම පක්ෂයේ යෝජනා කරා මම දැඩි අකමැත්ත ප්‍රකාශ කරා. මම කිව්වා මම තරඟ කරලා මෙන්න ඕන. ඒ කියන අයට ජාතික ලැයිස්තුවෙන් එන්න කියන්නේ. මම කැමති මහජන ඡන්දයකින් මෙන්න. තරඟ කරලා දිනන්න බැරි වුණොත් මම ගෙදර ඉන්නත් සූදානම්. නමුත් මට ලොකු විශ්වාසයක් තිබුණා අපි කණ්ඩායමේ 5 දෙනෙක් අරගෙන මමත් විශාල ඡන්ද ප්‍රමාණයක් අරගෙන එනවා කියලා. ඉතින් නමුත් සජිත් ප්‍රේමදාස මහත්මයා මට දැඩි අකමැත්තෙන් වුණත් ඔහු ඉල්ලා සිටියා මේ පක්ෂය වෙනුවෙන් ඒ පක්ෂයට තවත් කණ්ඩායමක් ගැනීම වෙනුවෙන් ඒ පරිත්‍යාගය කරන්න කියලා. ඒක මුළු රටම දන්න කාරණයක්. මොකද ඒ දවස්වල පත්තරවල ගියා ඒක. ඒ වගේම මුළු පක්ෂෙම දන්නවා ඇයි මම ජාතික ලැයිස්තුවට ආවේ කියලා. මම අකමැත්තෙන් වුණත් මට පක්ෂ වෙනුවෙන් ඒ තීන්දුව ගන්න වුණා. හැබැයි මතක තියාගන්න මම නියෝජනය කරන්නේ සමගි ජන බලවේගයේ ගත්ත ඡන්ද ප්‍රමාණයට ලැබුණු മന്ത്രി ධූර සංඛ්‍යාව 7යි. ඒ කියන්නේ මුළු සංඛ්‍යාව බෙදුවොත් 3 ලක්ෂයකට ආසන්න ඡන්ද ප්‍රමාණයකට එක മന്ത്രി ධූරයක් දුන්නේ. ඒක තමයි මම ගත්තේ. ජාතික සංවිධායකවරයා හැටියට සමගි ජන බලවේගයේ මුළු රටේම ඡන්ද ව්‍යාපාරයට මම ඒ අනුව සම්බන්ධ වුණා. එතකොට 2015 වගේ ඔබතුමා පක්ෂයෙන් අයින් වුණාට පස්සේ ඔබතුමා කරපු ප්‍රකාශයක් තමයි එක්සත් ජාතික පක්ෂය අමාරුම කාලේදී මැතිවරණ මෙහෙපු පුජ්‍යලයා තමයි මම කියලා. ඒ කියන්නේ ඔබතුමාට තමයි අත්දැකීම් වැඩියෙන්ම තිබ්බ පුජ්‍යලයා එක්සත් ජාතික පක්ෂයේ. අද වෙද්දි මේ සමගි ජන බලවේගයට ආවට පස්සේ ඒ පක්ෂය ඔබතුමාට ලබා දීලා තියෙන තැන ගැන ඔබතුමාට සතුටු වෙන්න පුළුවන්ද? ඇත්තටම මම ඒ ගැන සතුටු වෙනවා. මොකද හේතුව මම අමාරුම වකවානුවේ. ඒ කිව්වේ 2010 සිට තමයි අති දුෂ්කරම කාලයේ එක්සත් ජාතික පක්ෂයේ. ඒ කිව්වේ කැරලි අභ්‍යන්තර කැරලි ගණනාවක් ඇති වුණා. මැතිවරණ පරාජයට පත් වෙලා පක්ෂ නායකත්වයට එරෙහිව දැවැන්ත බලවේගය ඇති වුණා. පක්ෂ දෙකට කැඩෙන්න ඔන්න මෙන්න තත්වයකට පත් වුණා. මම තමයි 2012 සජිත් ප්‍රේමදාස සහ
රනිල් වික්‍රමසිංහ කියන දෙදෙනා අතර යම්කිසි විදියක සමගි පාලමක් ගොඩනගන්න මැදිහත් වුණේ. ඒක සජිත් ප්‍රේමදාස මහත්මයා හොඳින් තේරුම් අරගත්ත කෙනෙක්. ඒත් එක්කම කැඩෙන්න ඕන මෙන්න කියලා තිබුණු පක්ෂය යලි සමගි කරන්න 2014 අපේ පක්ෂයේ සංවත්සර වෙලාවේ ඌවේ පළාත් සභා මැතිවරණයේදී එකම වේදිකාවට සජිත් සහ රනිල් නැංගුවේ මම. ඒ කියන්නේ 2012 සිට වසර දෙකක් ඒ දෙදෙනා එක වේදිකාවකට ආවේ නැහැ. ඒතකොට රනිල් සජිත් දෙපැත්තක ඉන්නකොට අපිට මේ මැතිවරණයට මුහුණ දෙන්න බැහැ කියන කාරණේ පාක්ෂිකයන් කියන්න පටන් ගත්තා. ඒ නිසා මම මැදිහත් වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක සාකච්ඡා කරලා ඒත් එක්කම රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක සාකච්ඡා කරලා දැඩි උත්සාහයක් යොදලා දෙදෙනාම එකම වේදිකාවකට ගෙනාවේ මම. ඒක තමයි 2014 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා පස්සර වේදිකාවට. ඒ ගෙනාපු එකෙන් තමයි අත්‍තරම් පස්සර අපේ සංවත්සරයත් ඒත් එක්කම ඒ මොහොතේ තිබුණු පළාත් සභා මැතිවරණයත් එකට එකතු වෙලා තමයි යම් ආකාරයක අපිට පිම්මක් ඉස්සරහට එන්න පුළුවන්කම ලැබුණා. මොකද රටට පෙනුණා දැන් පක්ෂයේ සමගිය කියලා. ඒක තමයි දිගටම ආපු වාසිය. ඉතින් ඒ නිසා ඇත්තටම මම සතුටු වෙනවා ඒ දෙදෙනාත් එක්ක එකට එකතු කරලා මේ මැතිවරණය කරන්න පුළුවන්. නමුත් අවාසනාවට පක්ෂය 2015 ජනාධිපතිවරණයේදී ගත්ත තීන්දුවේ වැරද්ද නිසා අද අපි දුක් විඳිනවා. අද වෙද්දී මේ ඔබතුමාගේ හිටපු නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක ඔබතුමාට තියෙන සම්බන්ධය කොයි වගේද? ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහතා සමග මගේ කිසිම වෛරයක් නැහැ. හැබැයි එතුමා මට බරපතල අසාධාරණයක් කළා. ඒ අසාධාරණය තමයි මම පෙන්ලා දුන්නු කාරණය වැරදි විදිහට තේරුම් ගැනීම. ඒ කිව්වේ මම යම් කිසි විදිහක සජිත් ප්‍රේමදාස මහතාට හෝ කරු ජයසූරිය මහතාට පක්ෂග්‍රාහීව මහලේකම්වරයා හැටියට ක්‍රියා කරනවා කියලා එතුමාගේ වටේ හිටපු සමහර කණ්ඩායම් එතුමාගේ ඔළුවට දැම්මා. ඒක ඕන දේශපාලන නායකයෙකුට වෙනවා. ඒක ස්වභාවිකයි. මම ඒ ගැන වෛර කරන්නේ නැහැ කියලා කිව්වේ ඒකයි. එතකොට එතුමා තේරුම් ගත්තේ මම කිව්වහම පොදු අපේක්ෂකයා විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයේම කෙනෙක්. ඒකට වඩාත්ම සුදුසු එක්ක කරු ජයසූරිය එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස. ඒ දෙදෙනාගෙන් කෙනෙක් හැර එකග වෙන්න එපා කියන කාරණේ තමයි මම දිගටම කිව්වේ. එතකොට මට මතකයි ජනාධිපතිවරණයේ ආසන්න සමයේ ඔය කිව්වේ 2015 මම මේ කතාව කියන්නේ. ඒ ආසන්න කාලේ මට මතකයි මම අවසාන සාකච්ඡාවකට ගියා මාදුලාවේ සෝබිත නායක ස්වාමීන් වහන්සේ සමග. මම සහ මලික් සමරවික්‍රම එවකට එතුමා පක්ෂයේ තනතුරක් දැරුවේ නැහැ. නමුත් ප්‍රධානියෙක් හැටියට නැත්නම් පක්ෂයේ මෙහෙවන පස්සේ ඉන්න පුජ්‍යලෙක් හැටියට ඔහු හිටියා. ඒතකොට අපි දෙදෙනා ගිහිල්ලා සෝබිත හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරා මේ ජනාධිපතිවරණය එනවා. මට මතක හැටියට 2014 අවසාන කාල පරිච්ඡේදය ඔය. එතකොට ඒ නිසා එන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකෙක්. ඔහුට ඊට අවස්ථාව දෙන්න අපි ඒ අපේක්ෂකයා පොදු අපේක්ෂකයක් කරමු කියලා. මොකද සෝබිත හාමුදුරුවෝ මට කිව්වේ? මට කිව්වා ඔබතුමාලා කියන මතයත් එක්ක මම එකඟයි. හැබැයි ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා නොවේයි කියලා. එතන තමයි අපිට බරපතල ප්‍රශ්නයක්. මම සෝබිත ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා හාමුදුරනේ එහෙමනම් අපිට ඒ අවස්ථාව දෙන්න. අපි තීන්දුව කරන්න පක්ෂයකට රනිල් නොවේ නම් ඉදිරිපත් කරන පුජ්‍යලයා කවුද කියලා. එතුමා උන්වහන්සේ එකඟ වුණා. උන්වහන්සේ කිව්වා රයිට්. ඔබතුමාලා කියනවා නම් රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ ඉදිරිපත් නොකර වෙනත් එක්සත් ජාතික පක්ෂයෙන්ම නම් කරන පුජ්‍යලෙක් අපිට නම් කරනවා නම් අපි ඒ තීන්දුවට එකඟයි කියලා. හැබැයි ඒ තීරණේ මත තමයි මම ක්‍රියා කළේ. හැබැයි එතෙන්දී රනිල් වික්‍රමසිංහ මහතා වැරදි විදියට හිතුවයි කියලා මට අද හිතෙනවා. ඒත් එක්කම සජිත් ප්‍රේමදාස මහත්මයාව උඩින් ගෙනලා තියන්න මම දක්වපු උත්සාහය සහ උනන්දුව මම කිව්වේ අනාගතය වෙනුවෙන් නායකයෙක් හදන්න ඕනේ. ඒතකොට ඒ උත්සාහයත් වැරදි විදියට එතුමා දැක්කයි කියලා මම හිතනවා. ඒ නිසා ඇතිවෙච්ච පීඩනකාරී තත්ත්වයක් මත ඔහු සහ මා අතර යම් මතභේදයක් ඇති වුණා. ඒ මතභේදය තමයි ඔය දිග දුර ගියේ. ඒ කියන්නේ අද වෙද්දී එතුමාට කතා කරන්නවත් නැහැ. නෑ මම එතුමාව මුණ ගැහුණා. ඇත්තටම මම ජනාධිපතිවරණයේ කාල සීමාවේ අවස්ථාවල් දෙක තුනක රාජකාරීමය හමුවීම් තිබුණා. මොකද මට සජිත් ප්‍රේමදාස මහත්මයා ආරාධනාවක් කළා එන්න ඇවිල්ලා මගේ ජනාධිපතිවරණයේ මෙහෙවන්න කියලා. ඇත්තටම මම ඒ වක්කීම් බාරගත්තා මම සහ ඉමිතියාස් බාකිර් මාකර්. අපි බාරගෙන අපිට ඇත්තටම යෝජනා කරේ ජනාධිපතිවරණයේ ප්‍රධාන කළමනාකරුවන් හැටියට ක්‍රියා කරන්න කියලා. නමුත් අවසානයේදී ඒ කළමනාකරන තනතුර මලික් සමරවික්‍රම මහතා පත් වුණා. ඊට අමතරව මම ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හැටියට පත් වුණා. ඉමිතියාස් බාකිර් මාකරුත් එහෙමයි. එතකොට මේ මැතිවරණ කරන කාල සීමාව තුළ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා හැටියට මම කීප වතාවක් මැදිහත් වුණා. හැබැයි ඒ වෙනකොට මම විවිධ තාඩන පීඩනවට ලක් වෙලා හිටියේ. නමුත් මම ඒ සියල්ල අමතක කරලා සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් ඒ ව්‍යාපාරය කළා. ඊට පස්සේ ජනාධිපතිවරණයෙන් පස්සේ එතුමාව මට මුණ ගැහුනේ අවස්ථාවල් දෙකක. එකක් තමයි මම පාර්ලිමේන්තුවට තේරිපත් වුණාම මම එතුමාව මුණ ගැහුණා.
මම මුණ ගැහිලා එතුමාත් එක්ක සාකච්ඡා කරා. මොකද මගේ හිතේ වෛරයක් තියාගන්න උවමනාවක් නැහැ. මට කොච්චර තාඩන බීන කරත් මගේ කාලයක් නායකයා. ඒ නිසා සුහදව හමුවීමක් තිබුණා. හැබැයි ඒ හමුවීම ඇති වුණේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ දැනුවත් කිරීමෙන්. මොකද ඩීල් එකක් දාන්න නෙවෙයි. මනුස්සකමට මම මගේ නායකයව මුණ ගැහුණා. දෙවනි වතාවේ මම මුණ ගැහුණා. මම ලිව්වා හිරගෙදර ඉඳලා පොතක්. මොකද මම මාස දෙකක් වැලිකඩ බන්ධනාගාරයේ හිටියා. දේශපාලන හිරකාරයෙක් හැටියට. ඉන්න කාලේ මම ලිව්වා නොකියූ කතා කියලා පොතක්. ඒ පොත මම පිළිගන්නවා ඒ කතාවට පාදක වෙච්ච ගොඩක් අයට. මාව බලන්න හිරගෙදරට ආපු ප්‍රධානින්ද. මම මේ පොත පිළිගන්නවා. මම ඒක ප්‍රධානින් කියලා කියන්නේ මාව බලන්න ආවා ඒ වකවානුවේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, සරත්නන්ද සිල්වා හිටපු අග්‍රවංශකාරතුමා. එතුමාට නම් පොත තාම දෙන්න බැරුණා මේ කොවිඩ් නිසා එතුමා මුණ ගැහෙන්න. ඒ වගේම තවත් විශාල පිරිසක් ආවා. ඒ හැම කෙනාටම මේ පොත දුන්නා. ඒ වගේම මේ පොතේ ප්‍රධාන මූලය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක. ඒ නිසා මම එතුමටත් ඒ පොත පිළිගන්නවා. ඒකට මම එතුමාව මුණ ගැහුණා. ඔය වකවානුවේදී ඔබතුමන්ලා කියපු කාරණාවක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ දේශපාලඥයෙක් නෙවෙයි. එතුමා රාජතාන්ත්‍රිකයෙක්, දුර දකින නායකයෙක් කියලා. දැන් ඔබතුමාගේ නායකයා වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා. ඔබතුමාට එතුමට සහතිකයක් දෙන්න පුළුවන්ද? එතුමා දේශපාලඥයෙක් නෙවෙයි, රාජතාන්ත්‍රිකයෙක්, අනිත් පැත්තෙන් දුර දකින නායකයෙක් කියලා. ඇත්තටම පුද්ගලයෙක් පරිණත භාවයට පත් වෙන්නේ දේශපාලනික වශයෙන් හෝ අපි අනික් බඩ කටයුතු දිහා හැම දෙයක් බලපුවම ඔහුගේ ක්‍රියාකාරීත්වයෙන් කාලයත් එක්ක ඔහු අත්දැකීම් බොහෝමයක් ලබා ගන්නවා. දැන් සජිත් ප්‍රේමදාස මහතාත් වසර 20ක් පාර්ලිමේන්තු අත්දැකීම් තිබෙනවා. ඔහු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, ඒ වගේම දැන් විපක්ෂ නායකවරයා, පක්ෂ නායකයෙක්. ඒත් එක්කම ඔහු සුවිශේෂ ලෙස ගොඩනගාගත්ත ජනතා බලවේගයකුත් තිබෙනවා. ඒ ඔහුගේ අත්දැකීම අනුව මේ දැන් මම දුටුවා තාමත් හොඳ ක්‍රියාවක් කරනවා. රටේ තානාපතිවරු මුණ ගැහෙනවා, රාජතාන්ත්‍රිකයන් හම්බ වෙනවා. ඒ අතරතුර දේශපාලඥයෙක් හැටියට ඔහුගේ ප්‍රතිරූපය වෙනුවෙන් යම් යම් දැනුගත්කම් වෙන්න ඔහු උත්සාහ කරනවා. මම දැක්කා මේච්චර කාර්යබහුලත්වයක් තිබෙද්දිත් ඔහු තවදුරටත් ඔහු අධ්‍යාපනයක් ලබනවා. ඉතින් මම දුටුවා ඔහු ඒක දැන වෙනුවෙන් ලොකු කැපවීමක් කරන නිසා මට ඒ සහතිකය දෙන්න පුළුවන් එකක්. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා කියන්නේ වංචාකාරයෙක්, හොරෙක්, නැත්තම් දූෂිතෙක් නෙවෙයි. ඒක මට සහතික වෙන්න පුළුවන් ඔහුගේ ඉතිහාසය දිහා බලලා. ඔහු තමන්ගේ වැඩ කටයුතු කරන්නේ බොහොම අවංකව සහ රාජ්‍ය දේපල නැත්තම් මහජන දේපල කවදාකවත් වැරදි විදිහට පරිහරණය කරන්නේ නැති පුජ්‍යලයක් කියලා සහතික දෙන්න පුළුවන්. දෙක තමයි ඔහුට අවංක කැපවීමක් තියෙනවා රට ගොඩ ගන්න ඕන කියලා. රටේ දුප්පත්කම නැති කරන්න ඕන කියලා. රට දියුණු කරන්න ඕන කියලා අවංක කැපවීමක් තියෙනවා. ඒක මේ මොහොතේ ඉතාමත් සුවිශේෂ වැදගත්කමක් තියෙන කාරණාවක්. හැබැයි අර කියපු කාරණාවලට එන්න එතුමාට තව අත්දැකීම් ඕනේ. ඒ කියන්නේ එතුමා ඒ තත්ත්වෙට ඇවිල්ලා නැහැ තාම. නෑ රාජතාන්ත්‍රික භාවයක් ඇති වෙන්නේ ක්‍රියාකාරීත්වයත් එක්ක. ඔහු ඇත්තටම දැන් ඒ තත්ත්වයට ගොඩනගමින් ඉන්නවා. මම ඒකයි කිව්වේ. දැන් අපිට ඒක දැන් කවුරු හරි කෙනෙක් අහවලාට කොහොමද කියලා ඇහුවොත් දැන් මම ඉස්සර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන මගෙන් සමහරව අහනවා. ඔය සම්මුඛ සාකච්ඡාවලදී විවිධ අවස්ථාවලදී මම මොකක්ද දෙන උත්තරේ? ඇත්තටම මම කිව්වා මේ මොහොතේ මම දේශපාලඥයෙක් හැටියට ඔහු දැකලා නැහැ. ඔහු දැකලා තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයෙක් හැටියට, නැත්නම් නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්ෂක භාරව හිටපු ප්‍රධානියා හැටියට, ඒත් එක්කම යුද්ධ අවස්ථාවේදී ඔහු ක්‍රියා කරපු හැටි මම ඒ කාරණා දැක්කා. නාගරික සංවර්ධන භාර ලේකම්වරයා හැටියට ඔහු යම් සුවිශේෂ කාර්යභාරයක් ඉෂ්ට කරානේ. ඒක මම ඇස් දෙකෙන් දැකලා කිව්වා ඔහු කාර්යශූර තත්ත්වයක් පෙන්වු කරා නිලධාරියෙක් හැටියට. මම දන්නේ නැහැ දේශපාලඥයෙක් හැටියට කොයිතරම් සාර්ථකද කියලා. හැබැයි ඒ තත්ත්වය තාමත් පැහැදිලි. ඔහු එදා යම්කිසි විදියක ශූරත්වයක් පෙන්වුවා නැත්නම් ක්‍රියාකාරීත්වයක් පෙන්වුවා. අද දේශපාලඥයෙක් හැටියට ඔහු සම්පූර්ණයෙන්ම අසාර්ථකයිනේ. ඉතින් ඒ නිසා මම ඒ වගේ තමයි දකින්නේ. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් රාජතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගී ගැනීම වෙනුවෙන් ඔහු විශාල උනන්දුවකින් සහ උද්‍යෝගයෙන් ක්‍රියා කරනවා. ඉතින් මම ඒක දැක්කේ පෞද්ගලික කාල සීමාව තුළම ඔහු රාජතාන්ත්‍රිකයන් හමු වෙමින් ඒ කරපු කාර්යභාරය. ඉතින් කෙනෙකුට අත්දැකීම් එක්ක ක්‍රියාකාරීත්වයත් එක්ක නේද සියල්ල ලැබෙන්නේ. දැන් අපි දැක්ක පසුගිය දවස්වල හරින් ප්‍රනාන්දු මහත්මයා යම් මතයක් පක්ෂය ඇතුලේ ගොඩනැගුවා මේ පක්ෂ දෙක එකට එකතු වෙන්න ඕනේ කියලා. ඒ අතරදී අපි දැක්ක ඔබතුමා යම් ප්‍රකාශයක් කරනවා පක්ෂ දෙක එකට එකතු වෙන්න ඕන නම් මේ පුංචි മന്ത്രിවරුන්ට කරන හෙලිකම් නතර කරන්න ඕන කියලා. මොකද්ද මේ ඔබතුමා මේ පොඩි තගක් දැන් මේ එක්සත් ජාතික පක්ෂයට? ඇත්තටම මම කියා සිටියේ දැන් රටේ ජනතාවගේ මතයක් තිබෙනවා අපි හැමෝම එකට එකතු වෙන්න ඕන කියලා. විරුද්ධ පක්ෂයේ හැටියට හැමෝම බෙදලා ඉඳලා හරියන්නේ නැහැ.
අපිට තියෙන්නේ ලොකු අභියෝගයක්. ඇත්තම මම කියන්නේ මේ මොහොතේ රටේ තියෙන ප්‍රධානම අභියෝගය තමයි යලි රට ගොඩ ගන්න කොහොමද කියලා දැවැන්ත අර්බුදයක් අපි හමුවේ තිබෙනවා. එකක් තමයි ආර්ථික අර්බුදයක්, මූල්‍ය අර්බුදයක්, ජනතාව ලොකු පීඩාවකට පත් වෙලා විශාල කඩාගෙන වැටීමට කොවිඩ් වසංගතයත් එක්ක බලපානවා. ඒ වගේම තවත් පරිපාලන බිඳවැටීම් බලපානවා. ඉතින් මේ මොහොතේ මොකද්ද අපි සිදු කර යුත්තේ? අපි නිර්මාණය වෙලා තිබෙන්නේ ඇත්තටම එක්සත් ජාතික පක්ෂයෙන්. ඒක අපිට හංගන්න ඕනේ නෑනේ. එක්සත් ජාතික පක්ෂයෙන් තමයි අපි ගොඩ නැගුණේ. එහෙමනම් අපි මතභේදයක් නිසා, මතවාද ගැටුම් නිසා ඈත් වෙලා විරසක වෙලා අපි සමගි ජන බලවේගය බිහි කළා. එක්සත් ජාතික පක්ෂයත් සම්ප්‍රදායික දේශපාලන තත්ත්වයක් හැටියට තිබෙනවා. නමුත් පෞද්ගලික මැතිවරණයට ගියාම මහජනතාව දුන්නු විශාල පණිවිඩයක් තිබෙනවා. ඒ පණිවිඩය තමයි එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කළ එක්සත් ජාතික පක්ෂයෙන් පිරිස් සමගි ජන බලවේගයට බලය දුන්නා. දැන් අපි මොකද කළ යුත්තේ? තවත් කොටසක් බිමේ ඉන්නවා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඒ වෙලාවේ ඡන්දවල අනුව ගණන් කරොත් ලක්ෂ 2.5ක් විතර පිරිසක්. අපි ඒගොල්ලෝ ඈත් කරන්න ඕනේ නැහනේ. ගමේ මිනිස්සු කියන්නේ එක්සත් ජාතික පක්ෂය සහ අපි එකට එකතු වෙන්න ඕන කියලා. හැබැයි ඉහළ පැලැන්තියේ ඉන්න සමහර අය ක්‍රියා කරන අය නායකයෝ ක්‍රියා කරන හැටි දැක්කාම අපි ඈත් කරන්න තමයි තීන්දුව ගන්නෙ. මම කියන්නේ අපි සහයෝගයක් සම්මුතියක් ගොඩනගා ගන්න ඕනේ. දැන් අපි බලාපොරොත්තු වෙන සමගි ජන සන්ධානයේ හැටියට යලි සන්ධානයක් ගොඩනගන්නත් සමගි ජන බලවේගය. එතකොට මේ සන්ධානය ගොඩනගනකොට දැනටමත් අපේ මිත්‍ර පක්ෂ කීපයක් අපිත් එක්ක එකට වැඩ කරනවා. ඒ කිව්වේ මුස්ලිම් කොංග්‍රසය වගේ, මනෝ ගණේෂන් වගේ, දිගම්බරම් වගේ, ඒ වගේ රාධකෘෂ්ණ වගේ තවත් පක්ෂ ගණනාවක් අපිත් එක්ක දැන් ජාතික හෙළවුරුමේ වගේ පක්ෂ අපිත් එක්ක වැඩ කරනවා. එතකොට ඒ වැඩ කරන ගොඩට තවත් පිටින් ඉන්න පක්ෂත් එකතු කරගත්තොත් තමයි ජනාධිපතිවරණයට අපිට සාර්ථකව ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයත් එතන වටිනාකමක් තිබෙනවා. ඒ නිසා අපි ආරාධනා කළේ ඒකයි එකට එකතු වෙන්න. නමුත් මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය හැසිරෙන්නේ කොහොමද? ඔවුන් අර ගමේ ඉන්න ප්‍රධානීන්, ඒ කියන්නේ ඇත්තටම අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 2400ක් විතර ඉන්නවා. මේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට හිරිහැර කරමින් ඔවුන් ඩොට්ට දම්මින් සහයෝගයක් ගොඩනගන්න පුළුවන්ද? සහයෝගයක් ගොඩනගන්න බෑ. ඊළඟට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මේ කණ්ඩායම් තමයි ගමේ නායකයෝ හැටියට තරඟ කරන්නේ. එහෙමනම් එක්සත් ජාතික පක්ෂයට යලි සමගියක් ගොඩනගන්න හැඟීමක් තිබෙනවා නම් අර ගමේ මිනිහගේ හඬට සවන් දෙන්න. මේ මිනිස්සු එලවලා දාලා මේ මිනිස්සු හිරිහැර කරලා මේ සමගිය ගොඩනගන්න බෑ. ඒ නිසා මම මේ ඇත්තටම එක්සත් ජාතික පක්ෂයට අවවාදයක් දෙන්නේ. මගේ අත්දැකීම ගමේ හැමෝගෙම උවමනාව අපි එකට වැඩ කරන එක. එකට ඉන්න එක. ඒ නිසා මේ වගේ පුංචි മന്ത്രിවරුන්ට තර්ජනය කරලා ඔවුන් එළියට දානවායි කියලා කියමින් මේ කරන්නේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය කියලා අපිට හිතනවා. මොකද එක්සත් ජාතික පක්ෂය වෙන් වෙන්න හදනවා නම් අපිව කොන් කරන්න හදනවා නම් ඒකෙන් පේන්නේ ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රය. ඒක නවත්තන්න කියලායි මම කියන්නේ. අපි එකට වාඩි වෙලා කතා කරලා ප්‍රශ්න විසඳගමු. දැන් 2015 දී ඔබතුමා ගත්තු තීන්දුවත් එක්ක ඔබතුමාට පසු කාලීනව නීතියේ ඉදිරියේ යම් යම් අපහසුතාවට ලක් වෙන්න සිද්ධ වුණා. මේ රාජපක්ෂවරු වෙනුවෙන් ගත්තු තීන්දුවත් එක්ක. දැන් නැවත රාජපක්ෂවරු බලයට ඇවිල්ලා තියෙනවා. බලයට ආවට පස්සේ ඔබතුමාට ආරාධනා කරේ නැද්ද නැවත ඒ පිළට එකතු වෙන්න කියලා? ඇත්තටම බලයට ආවට පස්සේ නෙමෙයි 2015 මම විශාල පීඩාවකට නිපත් වුණේ. මම ඇත්තටම මම අදත් විශ්වාස කරන්නේ මම ගත්ත තීන්දුව නිවැරදි කියලා. ඒක හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කිරීම හරහා එක්සත් ජාතික පක්ෂයේ කනත්තට යනවායි කියලා මම එදා ප්‍රසිද්ධිය කිව්වා. ඇත්තට මේක හොරෙන් කිව්ව කතාවක් නෙමෙයි. මේ අද මම මේ නිර්මාණය කරලා කියන කතාවකුත් නෙමෙයි. මට මතකයි පක්ෂ මූලස්ථානයේ කියන්නේ සිරිකොත තිබුණා විධායක සභා රැස්වීමක්. ඒ විධායක සභා රැස්වීමේ වාඩි වෙලා හිටිය රනිල් වික්‍රමසිංහ මහත්තයා, ඔය මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රවි කරුණානායක, ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මේ ඔක්කොම හිටියා. ඒ රැස්වීමේ තමයි මම ප්‍රසිද්ධ කිව්වේ. මම ප්‍රසිද්ධ කිව්වා එක්සත් ජාතික පක්ෂයේ මේ ගත්ත තීන්දුව නිසා පක්ෂය කනත්තට යනවා. මට මේ කරත්තේ නැගලා යන්න බෑ. මං කනත්තේ ගේට්ටු ළඟින් බහිනවා කියලා මම ප්‍රසිද්ධ කියලා හැංගි හොරා ගියේ නෑ. ප්‍රසිද්ධ කියලා ගියේ. එතකොට මම කියපු දේ අද යථාර්ථයක් බවට පත් වෙලා. ඒ වගේම දෙවනුව මම ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන මහතාව පත්වීම වැළැක්වීම සඳහා ගත්ත උත්සාහයක් තමයි එතන මං හිටගෙන හිටියේ. එතකොට මට ඒකට කාරණු සාධාරණීකරණය කරන්න මීට වඩා යමක් ඕන නැහැ. නමුත් ඒ නිසාම මම විශාල පීඩාවකට පත් වුණා. මොකටද මට නඩු දැම්මේ? ඇත්තටම මම කියන්න ඕනේ බරපතල වරදක් ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ මට කළේ. මොකද හේතුව මම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කියලා කිව්වා මෙන්න මේ වගේ එකඟතාවයක් මේගොල්ලෝ ඇති කරගෙන තිබෙනවා කියලා. ඒක මම කිව්වේ මට ලැබිච්ච කොලයක් පදනම් කරගෙන කියන්නේ ලියුමක් පදනම් කරගෙන. ඒ ලියුම පෙන්නලා මම කිව්වා. හැබැයි මම ඒකදී අභියෝගයක් කළා මේ ලියුම වැරදි නම් එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ඇවිල්ලා මේ ලියුම වැරදි කියලා ප්‍රසිද්ධිය රටට කියන්න කියලා. අතන මම අභියෝගයක් කරේ කොලේ අරගෙන. එතකොට මොකද්ද මේගොල්ලෝ කිව්වේ? මම කූට ලේඛනයක් හැදුවා. හොරා අස්සන් ගැහුවා. එහෙමනේ මට කිව්වේ. හැබැයි ඒ එකක්වත් නෙවෙයි මට අධිකරණ ඉස්සරහා ගෙන ආපු චෝදනාව.
අධිකරණ ඉස්සරහට ගිහලා මේගොල්ලෝ මට කරේ ඉස්ලාම් මාව අරන් ගිහලා රිමාන්ඩ් කරා. මොකද 2015 යහපාලන ආණ්ඩුව පැමිණි වහාම මාව අරන් ගිහිල්ලා රිමාන්ඩ් කරා හරියටම සති 3ක් ඇතුළත. මේගොල්ලෝ ආවේ හොරු අල්ලන්න, දූෂිතයෝ අල්ලන්න, වංචා කරපු මිනිස්සු අල්ලන්න කියලා ඇවිල්ලා අල්ලගත්තේ ඉස්ලාම් මම. පළවෙනි මිනිහා හිටියට අරන් ගිහලා වැලිකඩ බන්ධනාගාරේ දැම්මා. මට සති දෙකකට පස්සේ අප දුන්නා. අප දුන්නේ කොටුව මහේස්ත්‍රාත්වරයා. ඒ මහේස්ත්‍රාත්වරයාට කරපු තර්ජනය ගැන, ඒ කියන්නේ අප නොදිය යුතුයි කියලා තර්ජනය ගැන ඔහු ජනාධිපති කොමිසම් සභාවට ගිහිලා කියලා තිනවා මම දැක්කා. දෙවනුව නැවත වතාවක් මට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරා මහාධිකරණයට. ආයි වතාවක් මාව රිමාන්ඩ් කරා. නොකඩවා රිමාන්ඩ් කරා දින 45ක්, ඔක්කොම මාස 2යි. එතකොට මට චෝදනා 3ක් ගෙනාවා. එකක් තමයි මට ගෙනාවේ ICCPR කියන ඇක්ට් එක යටතේ. ඒක ජාත්‍යන්තර මානව හිමිකම් ඇක්ට් එකක්. ඒක ඇක්ට් එක යටතේ කාටවත් නඩු පවරලා තිබුණේ නැහැ ඒතෙක්. මම තමයි පළවෙනිම මිනිහා ICCPR කියන පනත යටතේ නඩු දැම්මා. මේ පනත යටතේ චෝදනා පත්‍රයක් දුන්නාම අප ලබා දිය නොහැකි වරදක්. ඒ කිව්වේ අප නැතුව රිමාන්ඩ් කරලා නඩුව අහන්න ඕන පනතක්. ඇත්තට මං එහෙම දෙයක් කරලා නැහැ. මොකද ජාතීන් අතර ගැටුමක් ඇති කරන්න මං ක්‍රියා කළේ නැහැනේ. ඒ වගේම වර්ගවාදේ පතුරවන්න මම උත්සාහ කළෙත් නැහැනේ. මම මේ දේශපාලන කතාවක් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කිව්වා. එතකොට ඒක තමයි මගේ පළවෙනි චෝදනාව. ඒ කියන්නේ ජාතීන් අතර ගැටුම් සහ වාර්ගික අර්බුදයක් හදන්න හැදුවයි කියලා. ඒක මොනතරම් වැරදි චෝදනාවක්ද කියලා රටේ මිනිස්සුන්ට තේරෙනවා. ඒ දෙවෙනි චෝදනාව මට දැම්මේ ජනාධිපතිවරණ පනත යටතේ දැම්මා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වළක්වන්න ක්‍රියා කළා කියලා. ඇත්තටම මේක පදනම් විරහිත වෙනවනේ. ඕනෑම කෙනෙක් දැන් මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණය වළක් කළා. සජිත් ප්‍රේමදාස මහත්තයා දිනවන්න ක්‍රියා කළා. හැබැයි දිනන්න බැරි වුණා. දිනුවට පස්සේ කිව්වොත් එimhe මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දිනවන එක වළක්වන්න උත්සාහ කළා කියලා. ඒක වැරදිනේ. ඒක තමයි දේශපාලනේ අපේ හැටි. අපි එක්කෙනෙක් තෝරගන්නවා, අනිත් එක්කනට දිනවන්න හදනවා, අනිත් එක්කන පරද්දන්න හදනවා. ඒක අපේ කරන. ඒතර මට නඩු දැම්මා ඕක ජනාධිපතිවරණ පනත යටතේ ඔය චෝදනාව විදිහට. තුන්වෙනි චෝදනාව මට දැම්මේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ. ඒකේ කිව්වා මම ව්‍යාජ ප්‍රකාශයක් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මම කළා කියලා. එච්චරයි. ඉතින් ව්‍යාජ නම් ඒක ඇත්ත එක කියන්න බෑ. මං කිව්වේ ඒකයි. එතකොට මේ නඩුව අවුරුදු 4ක් ඇහුවා. අවුරුදු 4ක් තිස්සේම මම උසාවි ගියා. මට විශාල මුදල් කන්දරාවක් වියදම් වුණා නඩුවට. ලේසි නෑ නඩු කියන එක. මං ඉල්ලන්නේ මේ ට්‍රැෆික් නඩුවකටවත් උසාවියට නම් යන්න එපා කියලා. ඒ තරම් දුෂ්කරතාවකටපත් වුණා. අවසානයේ මොකද උනේ? නඩුව ඉල්ලාස් කරගත්තා. ඇයි දිගින් දිගටම පැමිණිලි කරුවන් අධිකරණයට එන්නේ නැහැ. මගේ නඩුව විභාග කරපු මහේස්ත්‍රාත්තුමාට මම ගරු කරනවා. එතුමා සුජු තීරණයක් ගත්තා. නඩුවට පැමිණිල්ල සහභාගී නොවෙනවා නම් මේ විත්තිකරු තවදුරටත් වීත්ති කූඩුවේ නංගන්න මම සූදානම් නැහැ කියලා. ඒ ප්‍රකාශයත් එක්ක තමයි මේ නඩුව සමතයකට පත්වීම පිළිබඳව යෝජනාවක් ආවේ. ඒ යෝජනාවෙන් කියුනේ අපි සමතයකට පත්වෙමු කියලා. ඉතින් මට චෝදනා පත්‍රය ඉවත් කරගන්නවා නම් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. මං ආයේ වන්දි ඉල්ලන්න ගියෙත් නැහැ. මම ආයේ මේකට තර්ක කරන්න ගියෙත් නැහැ. මට ඕන වුණේ චෝදනාවෙන් ඉවත් වෙන්න. දැන් චෝදනාවෙන් ඉවත් වුණා. ඉතින් මට ඇත්තටම අසාධාරණ ලෙස ඒ චෝදනා පත්‍රය ඉදිරිපත් කරේ දේශපාලන පරිගැනීමක් හැටියට. ඉතින් මට ගෝඨාභය රාජපක්ෂ මම නිහඬව හිටියා. ඒ ජනාධිපතිවරණය ආපුවම ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් දෙදෙනාම මට කිව්වා ඔබට දැඩි පරිගැනීමක් යහපාලනයෙන් සිදු වෙලා තිබෙනවා. ඒ නිසා ඔබ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති හැටියට පත් කරන ජනාධිපති සටනට සහයෝගය දෙන්න කියලා. ඇත්තටම මම ඒකට වචනයක් ප්‍රකාශ කරේ නැහැ. ඉතාමත් ගෞරවයෙන් මං හම්බ වෙලා එතුමන්ලට කිව්වා මගේ මිත්‍රයා සජිත් ප්‍රේමදාස. ඒ නිසා මගේ මිත්‍රයා ජයග්‍රහණය කරන්න මට යන්න තියෙනවා. මගේ කඳවුර එතන. මං හදවතින් ඉන්නේ එතන. ඒ නිසා මට ඉඩ දෙන්න කියලා. මං අදත් ගරු කරනවා. ඒ වචනෙට ගරු කරලා එතුමා කිව්වා ඔබතුමා කොහේ හරි තැනක ඉන්න ඕනේ. දේශපාලනය කරන්න. මං අදත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒක ගෞරව කරනවා. මොකද එතුමාගේ දේශපාලන කතන්දරයකට නෙවෙයි. ඒ කියපු කතාව හරි වටිනවා. මම කිව්වහම සර් මට මේක කරන්න අමාරුයි. මගේ මිත්‍රයා වෙනුවෙන් මම මේක කරන්න වෙනවා කියලා කිව්වහම එතුමාට දුන්නේ ඒතර තමයි ඔබ කොතනක හරි දේශපාලනේ ඉන්න ඕනේ. මේක අතාරින්න එපා. එච්චරයි මම කියන්නේ. තෝරා ගැනීම ඔබ සතුයි කිව්වා. ඉතින් මම ඒකට ගරු කරනවා. ඉතින් කිව්වේ නැහැ නෙවෙයි ආරාධනා කරා මම තෝරාගත්තේ සජිත් ප්‍රේමදාස මහත්මයා. අපි රටේ ආර්ථිකය ගැන කතා කරොත් යම් අවදානමක් මතුවලා තියෙනවා GSP සහනය අහිමි වෙන්න. මේ අහිමි වීම වළක්වා ගන්න ත්‍රස්ත විරෝධී පනත නැවත
සංශෝධනය කරන්න රජය සූදානම් වෙනවා කියලා යම් යම් සාකච්ඡා ඇති වෙලා තියෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශ පැත්තෙන් තොරතුරු වාර්තා වෙනවා. මේ දෙක ගත්තොත් GSP සහනය වෙනුවෙන් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම ඔබතුමා දකින්නේ කොහොමද? ඇත්තටම GSP+ සහනය අපිට ලොකු රුකුලක්. මොකද අපේ කර්මාන්ත අපි දකින්නේ මේ GSP+ සහනය කියලා කියන්නේ මේ ඇඟලුම් කර්මාන්ත වලට දුන්නු සහනයක් කියලා. නෑ එහෙම නෙවෙයි. අපේ රටෙන් යවන භාණ්ඩ 7200කට GSP+ සහන ලැබෙනවා. ඒ කිව්වේ අපි යවන මාළු විවිධ දේවල් තියෙනවා. ලංකාවෙන් යවන භාණ්ඩ වර්ග 7200කට මේක බලපානවා. ඒ මොකද්ද මේ GSP+ සහනය කියලා කියන්නේ? යුරෝපා කරේ රටවල් මම හිතන්නේ යුරෝපා සංගමයේ තියෙන රටවල් 22ක්. මම දන්නේ ඒක හරියටම ගානද කියලා මම දන්නේ 22ක් කියලා මගේ මතකයේ තියෙන්නේ. ඒ රටවල් 22කට අපි යවන සියලු භාණ්ඩ වලට බදු නැතුව ඒ වෙළඳපළට ඇතුල් වෙන්න තමයි මේ සහනේ දීලා තිබෙන්නේ. අපිට ඒගොල්ලෝ බදු දැම්ම නම් අපිට ලෝකේ වෙනත් භාණ්ඩයක තරම් කරලා ඒ වෙළඳපළ ආක්‍රමණය කරන්න බෑ. ඒකට අපි වගේ රටවලට යම් ආකාරයක නැගී සිටීමට සහනයක් හැටියට තමයි එවැනි තත්ත්වයන් ලබා දීලා තිබෙන්නේ. මේක අපිට වර්ෂ ගණනාවක් ලැබිලා 2015 අපිට අහිමි වුණා මේක. රටේ තිබුණ තත්ත්වයන් නිසා ඒ යුරෝපා සංගමයේ වගේ රටවල් අපිට යම් කොන්දේසි පනවමින් ඒක නැවැත්තුවා. නමුත් 2017 යලි ඒක ලැබුණා. ඒක හැබැත්තම යහපාලන ආණ්ඩුවෙන් තමයි ඒක ලැබුණේ. එතකොට 17 සිට මේ දක්වාම ලැබෙනවා. මම කියන්නේ මේකේ තියෙන අනතුර මේකයි. එකක් GSP+ සහනය නිසා අපේ ඇඟලුම් ඇතුළු යුරෝපා සංගමයට අපනයනය කරන භාණ්ඩ වලින් අපිට ලැබෙනවා වාර්ෂිකව ඩොලර් බිලියන 7ත් 8ත් අතර ප්‍රමාණයක්. ඒක ලොකු මුදලක්. අපේ රටේ අයවැයත් එක්ක අපේ ප්‍රධාන ආදායම් මාර්ග කීපයකින් තිබෙන එකක් ඔය GSP මේ ඇඟලුම් කර්මාන්තය ඇතුළු භාණ්ඩ වලින් ලැබෙන ආදායම. දෙක අපේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම. ඩොලර් බිලියන 6ක් 7ක් විතර ලැබෙනවා. ඒත් එක්කම තමයි අපිට අනිකුත් ආදායම් ලැබෙන්නේ. තේ ඇතුළු අනික් ආපනයන ආදායම් ලැබෙන්නේ. එතකොට දැන් ඔය GSP එක අපිට පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩ වලින් 66%කට විතරයිනේ. ඇයි අපි පාවිච්චි කරන්නේ නැත්තේ? අපි තව දියුණු කරගන්න ඕනේ. මම කියන්න හදුවේ අපි GSP+ සහනය කුමන කාරණයක් නිසා හෝ අත්හැරුණොත් අපි ඒ වෙනුවෙන් වෙළඳපළක් නිර්මාණය කරගෙන නැහැ. එතකොට අපේ කර්මාන්තවලට මොකද්ද වෙන්නේ? මම දැක්කා යුරෝපා සංගමයෙන් අපිට කොන්දේසි 3ක් තියෙනවා. ප්‍රධාන කොන්දේසි 3 තව ගොඩක් ඒවා තියෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. කොන්දේසි 3 එකක් ඔබ සඳහන් කරා වගේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඉවත් කරන්න කියලා ඒගොල්ලෝ කියන්නේ. දෙක ඒගොල්ලෝ කියන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත, දෙක ඒගොල්ලෝ කියන්නේ මිලිටරිකරණය නවත්තන්න. ඒ කියන්නේ ලංකාවේ සිවිල් පාලනයේ ඇතුලේ හමුදා ප්‍රධානීන් පත් කිරීම නවත්තන්න. තුන්වෙනි එක ඒගොල්ලෝ කියලා තිබුණේ මානව හිමිකම් පිළිබඳව තවත් කාරණා ගණනාවක් ඒගොල්ලෝ මතු කරා කාරණා 3ක් හැටියට. මේකේ අපි ආපහු හැරලා බලමු. අපි මේවා එකක්වත් කරන්නේ නැහැ. අපි ස්වෛරී රටක් අපිට ඕනේ නැහැ. උඹලා කවුරුවත් අපි තනියම නැගිටිනවා කියලා කිව්වොත් අපිට ඒ වෙනුවෙන් නිර්මාණය කරගත්ත වෙනත් වැඩපිළිවෙලක් තිබෙනවද? අපිට ඩොලර් මිලියන 7ක් 8ක් අපිට ලැබෙන මේ ආදායම් මාර්ගය අපි අහිමි කරගන්නවද? ඒකයි අපි හිතන්න ඕනේ. එහෙමනම් ඒ හරහා අපේ ඇඟලුම් කර්මාන්ත ශාලා ටික වැහිලා යන එක, අපේ අපනයනන ටිකට වෙන වෙළඳපොළක් නැතිවීම නිසා වැටීම, මේ සියල්ල ගැන අපි හිතන්න ඕන ආණ්ඩුවක් හැටියට. එහෙනම් අපි මොකද්ද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ යුරෝපා සංගමයත් එක්ක මේ ඉදිරිපත් කළ තියෙන යම් කාරණාත් එක්ක මේ වැටලා තියෙන අවස්ථාව කියන කොවිඩ් වසංගතයත් එක්ක අපි මුණ දෙන අර්බුදයත් එක්ක සාකච්ඡා කළා යම් දෙපැත්තට අර එජස් කරනවා කියලා කියන්නේ. අපි යම්කිසි සම්මුතියකට එන්න ඕනේ. මම අහන්නේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත දැන් තවදුරටත් උවමනාද? මං කියන්නේ ඒක සංශෝධන දැන් මම දැක්ක අධිකරණ ඇමතුමත් කියන එක සංශෝධනය කරනවා කියලා. ඒක රටේ ආරක්ෂාව වෙනුවෙන් නෑ ඇත්තටම රටේ ආරක්ෂාවට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතම උමනා නෑ. ඒ පනත පාවිච්චි කරන්නේ කුමටද? අපි මේ පනත සංශෝධනයක් කරන්න පුළුවන්. ඒගොල්ලෝ කියන වගන්ති මොනවද? එකක් තමයි දැන් උදාහරණයක් ගන්න මම මේ කවුරුත් වෙනුවෙන් පෙනී සිටින කතාවක් කියනවා නෙවෙයි. දැන් මම අත්අඩංගුවට රඳවා තබා ගත්තේ ICCPR කියන ඇක්ට් එක යටතේ. එතකොට ඒක මට අදාළම නෑ. මම ජාතීන් අතර ගැටුමක් හදන්න කිව්වෙත් නෑ, ගහගන්න කියලා කිව්වෙත් නෑ, අරුව මරන්න මූ මරන්න කියලා කෙරෙත් නෑ. නමුත් මම අරන් ගිහලා දැන් මේක යටතේනේ. ඒ වගේම ඔය PTA ඇක්ට් එක යටතේ මිනිස්සු අරන් ගිහලා රිමාන්ඩ් කරනවා. දැන් වැඩි ඕනේ නෑ රිසාර්ට් බදූදීන් ගන්න. රිසාර්ට් බදූදීන්ට චෝදනා දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනාවක් තියෙනවා නම් ඒකට නඩු පවරන්න පුළුවන්, නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්, උපරිම දඬුවම දෙන්න පුළුවන්. හැබැයි ඔව් රඳව තබාගෙන තිබෙන්නේ PTA ඇක්ට් එක යටතේ. PTA ඇක්ට් එක යොදාගන්නේ ඇයි? බලයක් ලැබෙනවා ඔහුව තවදුරටත් අධිකරණ ප්‍රශ්න කිරීම වලින් තොරව රඳවා තබා ගැනීමට බලධාරීන්ට. ඒ නිසා තමයි මට අද උදේ හම්බුණා රිසාඩ් බදෝදින් මහත්මයා පාර්ලිමේන්තුවේදී. එතුමාට කිව්වා තාමත් කනගාටුදායක පුවතක්. ඔහු දින 74ක් එක දිගටම අර කාමරයක දාගෙන වහගෙන ඉන්නවා කියලා PTA ඇක්ට් එක නිසා ගත්ත නිසා.
ඔහු පාර්ලිමේන්තුවට ගේනවා ආපහු ගිහිල්ලා දානවා උදේ කියන්නේ පැය 24ම ඒ කාමරයක් ඇතුලේ ඔහු ඉන්නේ කියලා රඳවල් තබාගෙන තියෙනවා පොඩි කාමරයක. එතකොට මම අහන්නේ එහෙම කරනකොට අපිට චෝදනා එන්නේ නැද්ද? සැබෑ ලෙසම ජාතික ආරක්ෂාවද PTA ඇක්ට් එක පාවිච්චි කරන්නේ? සැබෑ ලෙසම ත්‍රස්තවාදීන් වෙනුවෙන්ද මේ විරුද්ධව ක්‍රියා කරන්නද මේ පනත පාවිච්චි කරන්නේ? මෙතනයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි කියන්නේ මේක මුල් වකවානුවේ හරි. LTT ත්‍රස්තවාදය තිබුණ කාලේ ඔය ඒක පාවිච්චි කරපු එක ගැන ප්‍රශ්නයක් කරන්න බෑ. ඒක හරි. හැබැයි දැන් යම් සමත තත්වයකට ඇවිල්ලා තිබෙනවානේ. එහෙමනම් අපි කියන්නේ මේ පනතේ එවැනි ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා සාකච්ඡා කරලා විසඳුමකට මේක ගලවලා විසි කරන්න ඕන නෑනේ. කතා කරලා ඉන්න පුළුවන්. දැන් දෙවෙනි එක මිලිටරිකරණය ගන්නකෝ. ඇයි ඇත්තටම අපේ රටේ සිවිල් පරිපාලනය පිළිබඳව ලොකු ගෞරවයක් තිබෙනවා. මොකද සුද්දා දීලා ගිය එක තමයි. හැබැයි සිවිල් පරිපාලනයේ පහුගිය කාලේ අපි ඉතිහාසය ගත්තොත් ඉතිහාසයේ අහලා ඇතිනේ අර DPI සිරිවර්ධන මහත්මයා වගේ මහා ශ්‍රේෂ්ඨ පරිපාලන නිලධාරීන් බැට්මන් වීරකෝන් වගේ කේජ් විජේදාස වගේ මෑතක යුගයේ දැන් ඒ වගේ සිවිල් පරිපාලන නිලධාරීන් කොච්චර ගෞරවයක් රටේ තිබුණාද? ඒ වගේ පරිපාලන සේවයක් අපිට තිබෙනවා. මේකේ අඩුපාඩු තියෙන මෑත කාලේ දේශපාලනීකරණය කළා සිවිල් පරිපාලනයත්. ඒක නිසා ඔය චෝදනා එනවා. නැත්තම් ගෞරවනීය තත්ත්ව. ඒ අය පාලනය කරන ස්ථානවලට විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ ක්‍රියාන්විතයේ යෙදෙන හමුදා නිලධාරීන් පත් කිරීම හරහා යම් පණිවිඩයක් ලෝකෙට දෙනවා අපි මිලිටරිකරණය කරනවා කියලා. ඒකනේ ඔය යුරෝපා සංගමයෙන් කියන්නේ ඒවා අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් නේද? දක්ෂ නිලධාරීන් ඉන්නවනේ මේ නිලධාරීන් දාලා අපි මේ ඇඩ්ජස්ට් කරගෙන හදා ගන්න ඕනේ. මම කියන්නේ මේ කාරණාවලදී අපි සියල්ලම අපේ ස්වෛරීත්වය කියලා අපි අභිමානයක් තියනවා කියලා අපිට මහා ආඩම්බරයක් තියනවා කියලා ආඩම්බරකමෙන් හිටියොත් රට බලට වැටෙනවා. ඒ නිසා මේවා සාකච්ඡා කරලා විසඳ ගන්න කියලා අපි කියන්නේ ගැටුම් ඇති කරගන්න එපා ජාත්‍යන්තරත් එක්ක. මොකද අපි ලෝකෙත් එක්ක ජීවත් වෙන්න ඕනේ. අපි දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයෝ, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ සමාජිකයෝ, වෙනත් විශාල සංවිධාන ගන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජිකයෝ. එතකොට මේ ජාත්‍යන්තර සංවිධානත් එක්ක සාකච්ඡා කරලා යනවා මිසක අපි මේ ගැටුම් වලට ගිහිල්ලා රට අනතුරකට පත් වෙනවා. දැන් ඔබතුමා කිව්වා මේ GSP සහනය හරහා අපි ලබන ආදායම් ගැන. නමුත් මේ අපනයන සංවර්ධන මණ්ඩලයේ අලුත්ම වාර්තා අනුව එයාලා කියනවා පළවෙනි මාස 5 ඇතුලේ අපනයන ආදායම 131කින් වැඩි වෙලා තියෙනවා කියලා. අනිත් පැත්තෙන් රජයේ වැඩපිළිවෙලක් යොදලා තියෙනවා මේ අපනයන භාණ්ඩ නිෂ්පාදන ගම්මාන පවත්වාගෙන යන්න. අනිත් පැත්තෙන් තවත් අක්කර 500ක් වෙන් කරනවා වැලිපැන්න ප්‍රදේශයේ ද්‍රව්‍ය භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න. මේවා හරහා ඇතිවන වෙළඳාමත් එක්ක මේ GSP සහනයට වඩා අපට ලොකු ආර්ථික ඉලක්කයකට යන්න පුළුවන් වෙයි නේද? තාමත් හොඳයි. විය යුත්තේත් එයයි. ජාතික සැලසුමක් තියෙනවා. හැබැයි ඔක්කොම දේශපාලන කතන්දරනේ. මං කියන්නේ එහෙම වෙනවා නම් ඒක ගැන මමත් කැමතියි. මම කියන්නේ අපි ලෝකේ වෙන වෙළඳපොළවල් හොයන්න ඕන. දැන් ඇත්තටම අපිට කරන්න බැරි දෙයක් නැහැනේ. අපි සප්තා ගිවිසුම තියනව නේද? අපි ඉන්දියාව අපි මේ ලෝකේ මේ අසං කරපු ගිවිසුම. ඒ සප්තා ගිවිසුම යටතේ අපිට මොන තරම් වෙළඳාමක් කරන්න පුළුවන්ද? ඇත්තටම දකුණු ආසියාවේ මේ රටවල් එක්ක ඒ කියන්නේ සප්තා ගිවිසුමේ අසං කරපු රටවල් එක්ක අපි මේ හරියට අපේ වෙළඳපොළ අපි හුවමාරු කරගන්නවා නම් අපිට ඔබ කියනා වගේ ඒ තත්ත්වයට එන්න පුළුවන්. අපි එහෙම වෙළඳපොළවල් හොයන්නේ නැහැ. දැන් ඉන්දියාවේ මිනිස්සු තේ බොනවනේ. ඒ තේ බොන එක තව චුට්ටක් තේ බොන එක වැඩි වුණොත් අපිට තේ ටික ඉන්දියාවට විකුණන්න පුළුවන්. අපි ඒකට මාකටිං කරනවද? අපි ඒකට ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරනවද? නැහැ. අපේ වෙළඳ පරතරය මහා විශාලයි. ඒ කියන්නේ ඉන්දියාවයි අපි අතර වෙළඳ පරතරය විශාලයි. අපි හැම වෙලාවෙම අවාසි තැනක ඉන්නේ. ඒ නිසා මම කියන්නේ ඉතාමත් හොඳයි. ඒක තමයි විය යුත්තේ. හැබැයි ඔක්කොම දේශපාලන කතන්දර. අපි කියන්නේ ඒවා පැත්තකින් තියලා හරියට අපිට වෙන මාකට් එකක් හොයන්න පුළුවන් නම් ඇත්තටම ලෝකේ අපිට මේක විතරක් නෙමෙයි දැන් සංචාරක ව්‍යාපාරය ගන්නකො උදාහරණයකට. අපි සංචාරක ව්‍යාපාරය ගැන අපේ ඔළුවේම තියෙන්නේ සුද්දෝ ටිකක් ඇවිල්ලා වැල්ලේ ඇවිදින එක තමයි සංචාරක ව්‍යාපාරය කියලා. අපේ ඔළුවේම තියෙන ඕකනේ. සංචාරක ව්‍යාපාරය ඕක නෙවෙයි ලෝකෙ හුඟක් රටවල්. දැන් ඔස්ට්‍රේලියාව ගත්තොත්, එංගලන්තය ගත්තොත් ඒගොල්ලොන්ගේ සංචාරක ව්‍යාපාරය හැටියට ඒගොල්ලෝ හඳුන්වන්නේ අධ්‍යාපනය. අධ්‍යාපනය තමයි ප්‍රධානම ජාතික ආදායම් මාර්ගය බවට පත් වෙලා. ඒ කියන්නේ දැන් ඕක කිව්ව ගමන් කියයි අධ්‍යාපනය විකුණන්න කතා කරනවා කියලා නෑ. අද අපේ රටට අසල්වැසි රටවල් වල තියෙන නේපාලය ගත්තොත්, බංග්ලාදේශය ගත්තොත්, ඉන්දියාව ගත්තොත්, භූතානය ගත්තොත් මේ පුංචි රටවල් පවා දැන් ඉන්දියාවට කොච්චර පිරිසක් අපේ රටේ ළමයි යනවද? ඉතින් දැන් මේවා ඇත්තටම අපේ රට එවැනි අධ්‍යාපන මධ්‍යස්ථානයක් කරන්න පුළුවන් නම්, එවැනි සෞඛ්‍ය මධ්‍යස්ථානයක් කරන්න පුළුවන් නම්, දකුණු ආසියාව කියන්නේ හොඳ රෝහල්, හොඳ විද්‍යාල, හොඳ උසස් අධ්‍යාපන ආයතන හදන්න පුළුවන් නම් ඒ සල්ලි මෙහෙට ගෙන්න පුළුවන්. ඒකනේ උපායශීලී වැඩ පිළිවෙලට යන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. අපේ මම කියන්නේ මේකත් කිව්වහම වැරදි විදිහට හිතන්න පුළුවන්. ඒත් මම කියන්නේ වැරදි විදිහට හිතන්න එපා. මම කියන්නේ අපේ බෞද්ධකම, බෞද්ධ ශිෂ්ටාචාරය, බෞද්ධ අධ්‍යාපනය, බෞද්ධ සංස්කෘතිය මේවත් අපිට විකුණන්න පුළුවන් නේද? මම කියන්නේ මේ බෞද්ධකම විකුණන්න කියන කතාව නෙවෙයි.
ඒවා හදාරන්නේ නාය, ඒවා බලන්නේ නාය. ඇත්තටම ඒවා තමයි ලෝකේ හුරු කරන්නේ. ඒවා ඉහළ ආදායම උපයන්න පුළුවන් ව්‍යාපාර. ඒත් එක්ක මම කියන්නේ සෞඛ්‍ය. ඇත්තටම අපේ සෞඛ්‍ය පද්ධතිය හැදුවොත් අපිට මාලදිවයින නේපාලයේ බංගලාදේශයේ ඉන්දියාව මෙහෙට අදින්න පුළුවන් කණ්ඩායම මුළු රටම අදිනව නෙමෙයි. ඒ හරහා අපේ දියුණු කරලා ආදායම උපයන්න පුළුවන්. මේවටනේ උනන්දු වෙන්න ඕනේ. ඒ වගේම මම හිතනවා අපේ ආයුර්වේදේ හිතන්නකෝ අපේ දේශීය වෙදකම මේවට මම දැක්කා සුනාමිය ආපු වෙලාවේ මගේ මතකේ තියෙනවා ජර්මනි හිටියා හෙල්මට් කෝල් කියලා මට මතක නැහැ හරියටම නම කෝල් කියලා ජනාධිපතිවරයෙක් චාන්සලර් කියලා කියන්නේ ඒ චාන්සලර්වරයා ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම විතර හික්කඩුව පැත්තේ රෝහලකට ඇවිල්ලා හිටියා මේ මොහොතේ. එතකොට බලන්න අපේ ආයුර්වේදය ගැන ඒ වගේ මිනිස්සු හිතන්නේ. ඒක තව වැඩි දියුණු කරලා අපේ සංස්කෘතිය අපේ දේවල් විකුණන්න ගොඩක් තිබෙනවා. ඒවා අපිට ඵලදායී තත්ත්වයට පරිවර්තනය කරන්න පුළුවන් කොච්චර හොඳද. අනිත් එක ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරනකොට අපේ නිමි භාණ්ඩ ඉන්දියාවට ඔබින විදිහට අපි හදන්නේ අපිට ඕන එකනේ. එහෙම නෙවෙයි. ඒ පිරිසට ඕන විදිහට හදලා අපේ මාකට් එක අල්ලන්න පුළුවන් වැඩපිළිවෙලකට නේද අපි අදාන යොමු කරන්න ඕනේ. ඉතින් ඒවා වෙන්නේ නැහැනේ. දැන් ඔබතුමාලා විපක්ෂයේ ඉන්නකොට නම් රට හදන හැටි ගැන ලොකුවට කතා වෙනවා දැනුත් කියනවා මේ වගේ වැඩපිළිවෙලක් ගැන. දැන් පහුගිය දවස්වල මට ඇහුණා මේ රට කරන්න බැරි නම් අපිට දෙන්න කියලාත් කියනවා ආණ්ඩුවට. දැන් ඔය කියන ඔය කාරණා ඔක්කොම එකතු කරලා රට අරගත්තොත් කරන්න වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. අතිශයින්ම දුෂ්කර අවස්ථාවක අපි ඉන්නේ. ඒක ඇත්ත ඔබ අහුවා මේ වෙලාවේ රටක අපිට කොහොමද ගොඩනගන්නේ කියන කාරණය පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒකට ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙලක් තිබෙනවා. පළවෙනි දේ තමයි රටේ ආර්ථිකේ මහා කඩාගෙන වැටීමක් තියෙනවා. කොහොමද ආර්ථිකය ගොඩගන්නේ? අපි දැන් වැඩමුළු කීපයක් පවත්වලා ඒකට යම් විසඳුම් අපි සකස් කරමින් තිබෙන්නේ. කොහොමද අපි ඉක්මනින්ම කෙටි කාලීනව මේ තත්ත්වයට මුහුණ දෙන්නේ? අපේ මුදල් හිගය, විනිමය හිගය, ඒත් එක්කම අපි කොහොමද රටේ ආදායම් මාර්ග හදන්නේ? කොහොමද අපේ කර්මාන්ත ප්‍රතිපත්ති මේවා අත්‍යවශ්‍ය නිර්මාණය කරමින් තිබෙනවා. හුඟක් වෙලාවට වෙන්නේ ඔබ අපේ ගැන ඉතාම සාධාරණයි මේ ප්‍රශ්නේ. මොකද හුඟක් වෙලාවට දේශපාලන වේදිකාවලදී රට අනිත් පැත්ත හරවන්න කතා පවත්වනවා. මම දැක්ක දැන් මේ 2019 ජනාධිපතිවරණයේදී වියත් මඟ ගැනත් රටේ ජනතාවගේ යම් විශ්වාසයක් ඇති වුණානේ. රට කරන්න උගත්තු පිරිසක් එනවා. වැඩකාරෝ පිරිසක් එනවා අර කෙටියෙන්ම කිව්වොත්. නමුත් ඒව ඔක්කොම ප්‍රතිඵලදායක නැහැ කියලා අද පේනවා. ඒ නිසා එවැනි තත්යකට අපිපත් වෙන්න හදන්නේ හරියට මේ රට ගොඩ ගන්න දිගු කාලීන කෙටි කාලීන වැඩපිළිවෙලක් එක තමයි අපි එන්නේ. ඒක මම අවංකව කියන්නේ අපේ අත්දැකීම් අවුරුදු ගණනාවක් තිස්සේ රටේ ක්‍රියාත්මක වීම අසාර්ථක වෙලා තිබෙනවා. දැන් අපි ආපහු හැරලා බැලුවොත් ඒවා නිවැරදි කරගෙන අලුතෙන් ගමනක් යන්න ඕනේ. හැබැයි මං හිතන්නේ ඔබතුමාලාට ඇවිල්ලා කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙයි කියලා. රටම බලන් ඉන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා ආර්ථිකය හදලා රට ගොඩ ගන්නකම්. මේ දවස්වල ලොකුම කතාබහ ඒක තමයි. බැසිල් ආවොත් රට සුරපුරයක් වෙනවා කියලා සමහර මම දැක්කා ආණ්ඩුවේ මැති ඇමතුරු දිගින් දිගටම කියනවා. දැන් තෙල් මිල වැඩි කරානේ පහුගිය සති කිහිපයකට ඉස්සෙල්ලා. ඒ තෙල් මිල වැඩි කරපු වෙලාවේ විශේෂ බාර ඇමතිවරයා හැටියට උදේගම්මන්පිල මහතා කරපු ක්‍රියාව සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළෙන්ම ලොකු අභියෝගයක් ආවා. එයා කියපු එක කතාවක් තමයි බැසිල් හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ. බැසිල් හිටියනම් මේ මිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. මේ කතන්දරයක් මවනවා. දැන් කියනවා බැසිල් හිටියනම් ආර්ථිකය මෙහෙම කරනවා. මම අහන්නේ එයා කොහෙද හිටියේ මේ කාලේ? දිගටම 2005 ඉඳලා මේ ආණ්ඩු ව්‍යාපාරය තමයි එතුමා හිටියේ. 2005 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහතා දිනුවාම එතුමා තමයි එතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා. ඊට පස්සේ ඔහු පාර්ලිමේන්තුවට ආවා. ඊට පස්සේ ඔහු ආර්ථික සංවර්ධන ඇමතිවරයා වුණා. නිල නොවත් උප ජනාධිපතිවරයා හැටියට තමයි වැඩ කරේ. ඔහු පාරේ ගිය හැටිත් දැක්කනේ සමහරු. ජනාධිපතිවරයා යන විදිහටම තමයි ඔහු ගියේ. එතකොට දැන් මේක ගන්නව 2019 පස්සේ මොකද වුනේ කියලා. 2019 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් වුණාම බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි කොවිඩ් වසංගතයෙන් පස්සේ ආර්ථිකය ගොඩ ගැනීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානියා. ඔහු තමයි බාර දුන්නේ ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු මධ්‍යස්ථාන කරදරයකින් තොරව ක්‍රියාත්මක කරන්න. රටේ ජනතාවගේ ආදායම් මට්ටම හදන්න. ඒත් එක්කම බඩු භාණ්ඩ නිවර්දව බෙදා හරින්න. ඔහුට තමයි කොවිඩ් වසංගතයේ ප්‍රධානම පරිපාලන ක්‍රියාවලිය පවා බාර දුන්නේ. ඔහු ජනාධිපති කාර්යසාධන බලකායන් දෙකක නායකයා. මොකද උනේ? එහෙනම් මේ අවුරුදු එකමාර තුල රටේ වෙනසක් තියෙන්න බෑ. ඔහු අලුතෙන් ආවා කියලා මේ කරන්න පුළුවන් දෙයක් නෑ. මොකද ඔහු විශ්වකර්මයෙක්වත් එතුමාට අමාත්‍යාංශ බලයක් තිබුණේ නෑ නේ එතුමාට. ඇයි නැත්තේ? ඔහු ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ අමාත්‍යාංශ හරහා. එතුමාට මුදල් අමාත්‍යාංශ වගේ එකක් තමයි. ඒක අපේ ව්‍යවස්ථාවේ තියෙන එක වගන්තියක් විතරයිනේ. ඒක වගන්තියක් විතරයි. ඇමති මණ්ඩලය තමයි පරිපාලනය කරන්නේ. ඇමති මණ්ඩලය තමයි ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ. පාර්ලිමේන්තුව තමයි නීති සම්පාදනය කරන්නේ. මේ ඔක්කොම ඇත්තටම ව්‍යවස්ථාවල තියෙන වචන සමූහයක් විතරයිනේ. බැසිල් රාජපක්ෂ මහත්තයා නේද
තමුන්නාන්ස දකින්න ඇති සමහර රැස්වීම් වල සාකච්ඡාවල ඇමතිවරු පැත්තක බැසිල් තමයි මූලාසනේ වාඩි වෙලා මේවා මෙහෙවන්නේ. ඒතර ඔබ කියනවාද එහෙම වගකීමක් නැහැ කියලා ගැසට් කරලා වගකීම් බාර දුන්නේ. එතකොට ඔහු තමයි නියම බලධාරී හැටියට හිටියේ. එතකොට මං අහන්නේ ඔහු ආපහු ඇවිල්ලා කියන්නේ ඇලඩින්ගේ පුදුම් පහන අරන් ඇවිල්ලා ඉන්න මම මේකෙන් මට ඕන දෙයක් මවන්න පුළුවන් වගේ කතාවක් නේද මේ යවන්නේ. ඉතින් අපි බලාගෙන ඉමු. ඔහු මහා දක්ෂයෙක් නම් මම කියනවා මේ මොහොතේ රටේ උග්‍ර වෙන ප්‍රශ්න කීපයක් තිබෙනවා. එකක් තමයි පොහොර දෙන්න කියලා ස්වේච්ඡාවෙන් ජනතාව පහරට බහලා උද්ඝෝෂණ කරන තත්ත්වයකට ගොවීන් පත් වෙලා. දැන් හැබැයි එකක් කියන්න ඕනේ උද්ඝෝෂණ සියල්ල වහා අත්හිටවන්න කියලා නියෝගයක් අද වෙනකොට නිකුත් කරලා තියෙනවා පොලිසියට. එහෙම පාරට බහලා උද්ඝෝෂණ කරන සියලු දෙනාම අධිකරණයට ගේන්න කියලා දැන් ආණ්ඩුව නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. ඒක බරපතල වැරද්දක්. ඇත්තටම සෞඛ්‍ය තත්ත්ව ප්‍රශ්නයක් නෙවෙයි. මම කියනවා ඒක ආරක්ෂා කරගෙන ජනතාවගේ නැගෙන පීඩනයක් පිට කරන්න ඕනේ. හැම වෙලාවෙම කොවිඩ් වසංගතය කියලා මිනිස්සුන්ට ඔළුව ගහගෙන ආණ්ඩුව මේ අයාලේ යන ගමන යන්න දෙන්න බෑ. උන්ගේ පීඩනයක් තියෙනවා. ඒක පොහොර ප්‍රශ්නේ මම කියන්න ආවේ එකක් බැසිල් ඇවිල්ලා මේ රටේ ගොවි ජනතාවගේ පොහොර ටික යලි තිබුණු තත්ත්වයෙන් පත් කරලා ඔවුන්ට 350ට දෙනවා කියලා නෙවෙයි කිව්වේ නොමිලේ ලබා දෙනවා කියලා. නොමිලේ පොහොර ලබා දීම ගැන අපි බලාගෙන ඉන්නවා. බැසිල් ඇවිල්ලා මේ රටේ විනිමය අර්බුදය විසඳන්න අපේ සංචිත ඉතාමත් වේගෙන් පහළට බැලලා මාසයක් බඩු භාණ්ඩ ගේන්න සංචිත නැහැ. එතකොට මේ විනිමය අර්බුදය වහා විසඳලා රට සුඛිතමුද කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. තුන්වෙනුව දැන් උදේගම්මන් පිළ මහතා තෙල් මිල වැඩි කිරීම වැරදි කියලා කියනවා. ඒක ආණ්ඩුවේ තීරණයක් හැටියට පිළිගන්නේ නැහැනේ පොදු පෙරමුණේ සමහර මැති ඇමතිවරු. එහෙමනම් බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා වහාම ක්‍රියාත්මක කර පරිදි ඉන්ධන මිල අඩු කරලා ජනතාවට සහන දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අඩු ගානේ මේ මූලික කාරණා තුනවත් කරයිද කියලා අපි බලමු. අපි බලමු ඉදිරි දේශපාලනය ගැන. අදට නියමිත වැඩසටහන අවසන් කරන්න අපි සූදානම්. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අපිත් එක්ක මේ වෙලාවේ එකතු වුණාට කාර්යබහුල മന്ത്രിවරයෙක් විදිහට. අපි ප්‍රේක්ෂක ඔබටත් ආරාධනා කරනවා අපේ වැඩසටහන පිළිබඳව ඔබගේ අදහස් යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න අපට. අපි නැවතත් මෙවැනිම වැඩසටහනකින් ඔබ හමු වීමට සූදානම්.